විදු ඇසින් නවලොව නව දැනුම නවමානෙන් අයිබෝවන් අපි මිනිසුන් විදියට හෝමෝසේපියන් සේපියන් මානවයා විදියට අපි එකිනෙකා අතර වෙනස්කම් දකිනවා. මේ වෙනස්කම් සංයෝග කරගනිමින් අන්තර් සංනිවේදන කටයුතු සිදු කරගනිමින් ප්‍රජනනය කරමින් පවුල් ගොඩනගමින් සමාජ ගොඩනගමින් අපි ජීවත් වෙනවා. මේ සියල්ල අතර අපි අඳුන ගන්නවා හෝමෝසේපියන් සේපියන් මානවයා විදියට අපි අතර තියෙන වෙනස්කම්, අපි අතර තියෙන චර්යාවන්. ප්‍රජනනය, ආහාර රැස් කිරි ගැනීම, නිවාස ඉදි කර ගැනීම මෙවැනි මේ කාරණා ඇතුලේ අපි විවිධ සුවිශේෂී ලක්ෂණ පෙන්වනවා. මානව වර්ගයා විදියට අපි තුල මෙවැනි සුවිශේෂී ලක්ෂණ අපි අඳුන ගන්නවා නම් සත්ත්ව ලෝකේ කොයිතරම් විශේෂ වෙන්න පුළුවන්ද? අපි බාහිරින් ඉඳලා දකින සත්ත්ව ලෝකයේ අපි නොදන්න කතා බොහොමයක් තියෙනවා. අපි දකින දේවල් වලට ඊට වඩා ලොකු කතාවක් තියෙන්න පුළුවන්. අද පැයක් ඇතුලේ අපි කියන දේවල් ගැන මම මෙහෙම සාරාංශයක් දෙන්නම්. ඔබ දැකලා තියෙන්නේ අලි වසුරු ගොඩක හිස් දිවුල් ගෙඩියක්නේ. ඒකට හේතුව ඔබ දන්නේ නැහැ. ඒ වගේමයි කාලෙකට තෙත් වෙන හුඹස් දැකලා තියෙනවනේ වැස්සේ නැතත්. මේකටත් හේතුව දන්නේ නැහනේ. මේ සියල්ලට හේතුව අපේ පරිසරයේ තියෙන විශ්මය, අපේ සත්ත්ව ලෝකයේ තියෙන චර්යාවන්. මේ ගැන අද අපිට කියන්නේ මේ ගැන විදුවැසින් වැඩසටහනට විද්‍යාත්මක පැහැදිලි කිරීම වෙනුවෙන් අද මැදිරියට පැමිණ සිටින්නේ පරිසරවේදියෙක්, පර්යේෂකෙක්, ඒ වගේම හදිසි මරණ පරීක්ෂකවරයෙක් චිරාත් භාරත මහත්මයා. ආයිබෝන් ඔබතුමාට. අපි කතාව පටන් ගනිමු අලියාගෙන්. අලි විශේෂ ගැන අපි අහලා තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ අලින්ගේ ස්වරූප ප්‍රමාණාත්මකව ශ්‍රී ලංකාවේ අලින් ඊට සාපේක්ෂව කොහොමද වෙනස් වෙන්නේ? ඒ වගේම ශ්‍රී ලංකාවේ එක් එක් වනාන්තරවල ඉන්න අලින්ගේ ස්වරූපයත් වෙනස් වෙනවා. කොහොමද මේක සිද්ධ වෙන්නේ? කොහොමද අපි අඳුනගන්නේ? ඔව් දැන් ඇත්තටම අපි කතා කරමු අලි වර්ග දෙකක් ඉන්නවා. එකක් ආසියානු අලියා. අනිත් එක අප්‍රිකානු අලියා. ආසියානු අලියයි අප්‍රිකානු අලියයි දැකලා ඇති සූ එකට ගියාම සූ එකේ එක ළඟ තැන් දෙකක ඉන්නවා. මේ අප්‍රිකානු අලියයි ආසියානු අලියයි වෙන් කරලා අපිට අඳුර ගන්න ඕන නම් අපි හොඳට මේක දිහා නිරීක්ෂණය කරන්න ඕනේ සූ එකට වෙලා. බැලුවහම අපිට පේනවා ආසියානු අලියාගේ හොඬවැල. හොඬවැලේ තියෙනවා ගෝමර white patches තියෙනවා. අප්‍රිකානු අලියාගේ white patches දකින්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම කළු හොඬවැලක් තමයි දකින්න ලැබෙන්නේ. හොඬවැල කෙළවරට අපි යන්කෝ. කෙළවරට ගිහාම හොඬවැල කෙළවරේ තියෙන පොඩි අල්ලන කෑල්ලක් අපි එක ටිප් එක කියලා කියන්නේ. ආසියාවේ අලියාගේ ඔය ටිප් එකයි තියෙන්නේ. දියුල් ගෙඩියක් අල්ලනකොට ඒ ටිප් එකෙන් තමයි අල්ලන්නේ. අප්‍රිකානු අලියාගේ ඔය ටිප් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් තමයි අල්ලන්නේ. දැන් ඊට පස්සේ අප්‍රිකානු අලියාගේ කන් දෙක ලොකුයි. ආසියාවේ අලියාගේ කන් ටිකක් පොඩි. මේ අලියට බෙල්ල හැරවීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ ඇට්ලස් ආක්ෂක කියලා කශේරුකා දෙකක් තියෙනවා. ඒ ඇට්ලස් කශේරුකාව ආක්ෂක කශේරුකාව උඩ තමයි කැරකෙන්නේ. මේ සන්දහනේ යාගේ ටිකක් අඩුයි. ඒක නිසා බෙල්ල හැරවීමේ හැකියාව ටිකක් අඩු වෙලා තියෙනවා. ඒක නිසා අලි සාමාන්‍යයෙන් දුවනකොට හරි කෙලින් දුවන ගතියක් ඔබතුමිය දැකලා ඇති. ඒ වගේම අප්‍රිකානු අලියයි ආසියානු අලියයි දෙන්නගෙන් අප්‍රිකානු අලියා හැමතිස්සෙම හෙල්ලි ඉන්නේ දෙපැත්තට වැනි ඉන්නේ. ඒ කියන්නේ ඒ රටවල් උෂ්ණ අධික රටවල්නේ. ඒක නිසා උෂ්ණත්වය යාගේ පාලනය කරගන්න ඕනේ. ඒක නිසා අර හුලම් පාරට වැදෙනකොට දේහ උෂ්ණත්වය අඩු කරගන්න ඒගොල්ලෝ ඒ වගේ අනුවර්තනයක් පෙන්නනවා. ඒ වගේම තමයි කන් දෙක සොලවන ගොඩාක් වෙලාවට කම් පෙති ගහනවා. ඒ රුධිර නාල සාමාන්‍යයෙන් කන් දෙක ආශ්‍රිත ප්‍රදේශයේ වැඩිපුර තියෙන නිසා ඒ ප්‍රදේශයේ උෂ්ණත්වය අඩු කරගන්න එයා කරන වැඩක් තමයි කම්පෙති ගැසීමේ ක්‍රියාවලිය. ඒ වගේම හරි ලස්සනට දකින්න සමහරලාට මඩ නානවා. හොඬ වැලෙන් අරගෙන කොළ අතු කල්ලා පිටට ගහනවා. ඒ අර මැස්සෝ එහෙම පිටේ වහන ඒවා පන්නන්න තමයි එහෙම කරන්නේ. ඉතින් ඊට පස්සේ දැන් ලංකාව වගේ රටක අලි තමයි දකින්න ලැබෙන්නේ. වැඩිපුර ඉන්නේ අලි. ඇත්තෝ අඩුයි. අලියාගේ ගැහැණු සතා කෙනෙර කියලා අපි කියනවා. අලියාගේ ගැහැණු සතා කෙනෙර.
ඊට පස්සේ දැන් මේ අලියා ඔගොල්ලෝ දැකලා ඇති දානවා ලොකු කක්ක බෙට්ටක්. ඒක බෝල කක්ක බෙට්ටක්. දැන් සාමාන්‍යයෙන් අපි නිරීක්ෂණය කරොත් ශාක භක්ෂකයෝ. අපි කැලේකට යනකොට බෝල කක්ක බෙට්ට දැක්කොත් අපි ඒකෙන් තේරුම් ගන්නේ මේ ශාක භක්ෂකෙක් තමයි මේ ප්‍රදේශයේ ඉඳලා ගිහින් තියෙන්නේ කියලා. ඒවා රවුම්. එහෙනම් උදාහරණයක් විදිහට ගත්තොත් අලියා රවුම් බෙට්ටක් දානවා. ඒ වගේම මුවත් ඒ වගේ රවුම් මල ද්‍රව්‍ය බෙට්ටක් තමයි දාන්නේ. ඊට පස්සේ හරකක් දාන්නේ වගේ රවුම් බෙට්ටක්. ඉතින් ඒක නිසා ශාක භක්ෂකයෝ සාමාන්‍යයෙන් ගෝලාකාර බෙටි දැමීමේ ක්‍රියාවලියක් තමයි සිදු කරන්නේ. ඒ කියන්නේ දැන් මාංශ භක්ෂකයන්ගේ මලවල ස්වරූපය වෙනස්ද? ඔව් මාංශ භක්ෂකයන්ගේ සාමාන්‍ය ගත්තොත් දිගටි දෙපැත්ත උල් වෙලා තියෙනවා. දිගටි වෙලා දෙපැත්ත උල් වෙලා තියෙනවා. එතකොට සර්ව භක්ෂකයන්ගේ ගත්තොත් දිගටි දෙපැත්ත උල් මැදින් කණ්ඩ තියෙනවා. ඒ කියන්නේ ජොයින්ට් අඩුයි. ජොයින්ට් වෙලා තියෙනවා අඩුයි. ඇයි එහෙම වෙන්නේ? ඒකට හේතුව තමයි ශාක කොටස් සහ සත්ත්ව කොටස්. එතකොට මේ දෙක එකට ගැළපීම පොඩක් අඩු නිසා ඒ වගේ ඛණ්ඩ වීමේ ක්‍රියාවලියක් දකින්න ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට බලන්න උදේ ගේ ඉස්සරහා බල්ලෙක් කක්ක බෙට්ටක් දාලා ගියොත් මල ද්‍රව්‍ය බෙට්ටක් දාලා ගියොත් ඔක කහ පාටයි. ඒකට හේතුව තමයි බිලිවටින් බිලිරුබින් වගේ පිත් වර්ණක මල ද්‍රව්‍ය තියෙනවා. නමුත් ඕක හවස් වෙනකොට මොකද වෙන්නේ? ඕක කළු පාට වෙනවා. එහෙනම් ඒ බිලිවටින් බිලිරුබින් කියන වර්ණක ආලෝකයේ හමුවේදී බ්‍රේක් ඩවුන් වෙනවා. බ්‍රේක් ඩවුන් වෙලා පාට වෙනස් වෙලා යනවා. දැන් ඉතින් අලි ගැන කතා කරනකොට මේ අලියා ඔය දාන කක්ක බෙට්ට බෝල කක්ක බෙට්ටක්නේ. ඕක දෙකට කල්ලා බලන පොඩි බබාලා එහෙම. පොඩි ළමයි. කල්ලා බැලුවට පස්සේ ඕක ඇතුලේ තියෙනවා ලස්සන දියුල් ගෙඩියක්. සමහරුන්ගේ ඔය දියුල් ගෙඩිය දෙකට පල්ලා බලනවා. දෙකට පල්ලා බැලුවට පස්සේ දියුල් ගෙඩිය ඇස්සේ මුකුත් නැහැ. එතකොට පොඩි ළමයි අම්මලා තාත්තලා කියන පොඩි ළමයින්ට මාර අලියෙක් තමයි. මේ අලිය ඔක්කොම දිවුල් ගෙඩිය ඇස්සේ තීච්ච ඒවා එකට අවශෝෂණය කරගෙන. අලියා කියන සතා හරි වෙනස්නේ කියලා හිතනවා. ඒක ඇත්තම විද්‍යාත්මක කතන්දර ඒක නෙමෙයි. දිවුල් මල තියෙනවනේ. දිවුල් ගහේ හැදෙන දිවුල් මලේ බිත්තර දානවා ගුආවා බ්ලූ කියලා සමනලි. ඒ බිත්තරෙන් බිහි වෙන කීටයා ලාවලි ස්ටේජ් එක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. ඒ කීටයා දිවුල් ගෙඩිය හැදීගෙන එනකොට දිවුල් ගෙඩිය අස්සේ ඉඳලා ඇතුලේ තියෙන කොටස් ටික ආහාරයට ගන්නවා. මාංශල කොටස් ආහාරයට. ආහාරයට අරගෙන එයා බිත්තරේ ඊට පස්සේ කීටයා වුණා. කීටයා ඊට පස්සේ පිලවා පිව්පේ අවදි ගත කරනවා. පිලවා ඊට පස්සේ ඇඩල්ට් වෙලා සුහුඹුලා වෙලා මේකෙන් පිට වෙන්න බලනවා. එතකොට එයාට පියාපත්තේ මැහිලා. එයා අර ගෙඩියේ කොහේ හරි තැනකින් හයි අඩු තැනකින් සිදුරු කරගෙන එළියට එනවා. එළියට එනකොට ගෙඩ ඩූම් ගාලා වැටෙනවා බිමට. දැන් යන ඔතනින් අලියා. යනකොට අලියා මේක උස්සලා බලනවා. බර අඩුයි. ඒක නිසා එයා විකන් නැතුව මේක ආහාරයට ගන්නවා. ආහාරයට අරගෙන ඒක වටේ තියෙන දේවල් දෙහිට අවශෝෂණය කරගෙන ගුද මාර්ගය හරහා ගෙඩිය පිටින්ම බාහිර පරිසරයට මුදා හරිනවා. හැබැයි ගෙඩිය ඇතුලේ මාංශල කොටස් තියෙන එකක් එයා කෑවොත් අනිවාර්යෙන්ම විකලා තමයි ආහාරයට ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒ වගේම අලි මැරෙන්නේ බොහෝ වෙලාවට යාන්ත්‍රික දෝෂයකින්. mechanical death of the elephant. එයාගේ දන්ත වාර 4ක් එනවා. ඇහිල්ලා අවසාන වර ආවට පස්සේ නැවත දත් එන්නේ නැහැ. දත් ගෙවිලා යනවා. ඊට පස්සේ එයාට ආහාර ගන්න බැරි වෙනවා. සෙලියුලෝස් අධික ආහාර තමයි ඒගොල්ලෝ ගන්නේ. දැන් සාමාන්‍යයෙන් සෙලියුලෝස් අධික ආහාරයක් අපි කෑවොත් මොකෝ වෙන්නේ? ඒ සෙලියුලෝස් අධික ආහාරයේ ආහාර මාර්ගයේ බ්‍රේක් ඩවුන් කරගන්න බැරුව ගුද මාර්ගය හරහා ලූස් මෝෂන් වෙන්න පුළුවන්. නමුත් මේ සත්තුන්ගේ අපි හරකා ගත්තොත් හැමෝම දන්නවනේ. මේ හරකා රාත්‍රී කාලේට අර කාපු සෙලියුලෝස් බහුල ආහාර තනකොළ ටික නැවත වමාරනවා. වැමෑරුවට පස්සේ එයාගේ රෝමන්තයේ ප්‍රදේශයේ ඉන්නවා ඩිප්ලොඩීනියම් කියලා ප්‍රෝටෝසෝවාවෙක්. ඒ ප්‍රෝටෝසෝවාවා සෙලියුලෝස් බ්‍රේක් ඩවුන් කරනවා. බ්‍රේක් ඩවුන් කළා ග්ලූකෝස් බවට පත් කළා ටිකක් දේහයට දෙනවා. ඉතිරි අපද්‍රව්‍ය ටික තමයි ගුද මාර්ගයෙන් පිට වෙලා යන්නේ. දැන් එතකොට අලියා ගැනනේ අපි කතා කර හිටියේ. අලියත් ඔය වගේ ලක්ෂණ පෙන්නනවා. යත් සෙලියුලෝස් අධික ආහාර තමයි ශාක කොටස් තමයි ආහාරයට ගැනීමේ ක්‍රියාවලියක් සිදු වෙන්නේ. අපේ අය කැලේ ඉන්න අලි ටික
කැලේ ඉන්න නොදී පාර අයිනට ආවට පස්සේ අපේ අය මොකෝ කරන්නේ වාහන වලින් බැහැලා ට්‍රිප් යන අය ගස් ලැබු ගෙඩි ඊට පස්සේ ඉදිච්ච කෙහෙල් ගෙඩි ඔය වගේ දේවල් පැණි රස දේවල් මේගොල්ලන්ට දැන් දෙනවා. අපි උඩවලවේ පැත්තේ යනකොට බුත්තල පාරේ ඔක දකින්න ලැබෙනවා. ඉතින් එතකොට මොකෝ වෙන්නේ අර අලි මේකට පුරුදු වෙලා අයින් වලට එනවා. අයින් වලට ඇහිලා අපේ මිනිස්සු දෙන්න නැති වුණාම මේගොල්ලෝ බඩගිනි වුණාම කෙලීම ගමන් කරනවා ගමට. ගමේ ගිහිලා ගෙවල් වලට ගහලා ගෙවල් වල තියෙන හාල් වී ඊට පස්සේ ගස් වල තියෙන ගෙඩි හල් ආහාරයට ගන්නවා. ඉතින් ඇත්තටම මිනිස්සු තමයි ඒගොල්ලන් අපේ ගෙවල් වලට ගෙන්නගෙන තියෙන්නේ. කැලේ ඉන්න ඕන සත්තු. ඔව් දැන් මෙතන මේ ගොඩබිම ජීවත් වෙන සතුන් අතරින් විශාලතම මොලයක් තියෙන සත්වයා විදියට හඳුන්වන්නේ අලියයි. ඒ වගේම සමාජශීලී බුද්ධිමත් සත්වයෙක් හැටියට. අලි ගැන සඳහන් වෙනවා අලින්ට ශබ්ද හොඳින් වෙන්කොට හඳුනාගත හැකි කණ්ඩායමක් කියලා. මේ ඔවුන් සමාජයට අනුගත වීම සහ ඔවුන්ගේ sannivedana කුසලතාවය කොහොමද මේ සත්වචර්යා අධ්‍යයනය කරන පරේක්ෂකයෙක් විදියට ඔබතුමාගේ අධ්‍යයනවලදී හමු වෙලා තියෙන්නේ? ඔව් ඇත්තටම දැන් අලියා කියන සත්වයාගේ මොලේ සාමාන්‍යයෙන් ගත්තාම මිනිසාගේ මොලයට ගොඩක්ම ළඟ නැහැ. ටිකක් ළඟ ආශ්‍රිතව තියෙන. ඒක නිසා එයාට ගොඩාක් දේවල් හොඳින් හිතන්න පුළුවන්. එයාට සමහර වෙලාවට කවුරු හරි කතා කරන දේවල්, ශබ්ද, සත්තුන්ගේ ශබ්ද, මිනිස්සු එයාට මොකක් හරි කරදරයක් කරනවා නම් ඒවා පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මම දැකලා තියෙනවා මිනිස්සු කාණ්ඩයක් කැලේ ප්‍රදේශයට යන්න ගියොත් එහෙම වාහන වලින් යන්න ගියොත් එයාගේ පැටියා ඉන්නවා නම් කොහේ හරි මේ පැටියව එයාගේ කණ්ඩායමේ සියලු දෙනාම ඇහිලා වට කරගන්නවා. වට කරගෙන ආරක්ෂාව සපයනවා. ඉතින් හොඳ මොලයක් තියෙන සතෙක් තමයි අලියා කියලා කියන්නේ. අලියාගේ තුම්පත් රෑන කියලා ඔබතුමිය අහලා ඇති. තුම්පත් රෑනක් කියන්නේ අලි ගැහැණු සතා අලි පිරිමි සතාත් එක්ක එක අන්තර් අභිජනන ක්‍රියාවලිය සිදු කරනවා. සිදු කරාට පස්සේ අලි පිරිමි සත්වයා කැලේට යනවා. එතකොට එයාට කියනවා තනි අලියා. එතකොට එයා එන්නේ නැහැ අර දරු පැටියා රැක බලා ගන්න. එතකොට අම්මා බඩ ඇතුලේ තියාගෙන මේ පැටියාව අවුරුදු 2මාරක් විතර හදලා බාහිර පරිසරයට එකතු කරනකොට එයාගේ අලි ගැහැණු සත්තු, අලි ආච්චි, අලි පුංචි, අලි නැන්දා, අලි අක්කා වගේ කෙනෙක් තමයි එයාගේ ආරක්ෂාවට ඉන්නේ. එතකොට දැකලා ඇති අලි පැටියාව එක්කගෙන යනකොට අලි අම්මා අයිනක යනවා. අලි පැටියා මැද ඉන්නවා. ඊට පස්සේ අලි පුංචි, අලි ආච්චි, අලි අක්කා වගේ කෙනෙක් අනිත් පැත්තෙන් ආරක්ෂාව දෙනවා. ආරක්ෂාව දීගෙන තමයි ගමන් කරන්නේ. ජලාශයකට යනවනම් අම්මා මුලින් මේකෙන් වතුර බීලා බලනවා. බල්ල ඉවරලා තමයි පැටියාවේ ස්ථානෙට යවන්නේ. ඔය ලක්ෂණ අපේ සත්තුන්ගේ ගොඩකගේ තියෙනවා. ඒ කියන්නේ මව්පිය රැකවරණය. තිලාපියා මාළුවා. තිලාපියා අම්මා මුලින්ම කරන්නේ බිත්තර වලින් පැටව බිහි වුණාට පස්සේ සාමාන්‍යයෙන් දවස් 45ක් විතර කට ඇතුලේ තියාගෙන ඒගොල්ලන් රකින්නවා. ඊට පස්සේ ඒගොල්ලන් කට ඇරලා ඉවර වෙලා ඒගොල්ලන්ට යන්න දෙනවා ඉස්සර වෙලා. කූලින් බිහේවියර් එකක් පෙන්නන්නේ. පැටව ටික ඉස්කෝලේ යනවා වගේ ඔන්න ඉස්සර වෙලා යනවා ලස්සනට. යනකොට අම්මා පස්සෙන් එනවා. පස්සෙන් එනකොට මොකක් හරි අර පැටවුන්ට උඩ ගහක තියලා කොලයක් වෙන්නත් එකපාරට පැටවු ටික බය වෙනවා. අම්මා කට අරිනවා. පැටවු ටික කට ඇතුළට එනවා. අම්මා වෙන දිශාවකට ගමන් කරනවා. ඒ වගේම ඔය අපි දන්න එළදෙන පැටියට මුලින්ම කන්න දෙනකොට කරන්නේ එතන විස බීජ තියෙයි කියලා. අම්මා එතන සම්පූර්ණයෙන්ම දිව ගාලා එයාගේ කේටයේ තියෙන ආම්ලික ගතියත් එක්ක එතන ශුද්ධ ජීවීන් නැති ප්‍රදේශයක් තෝරගෙන එතන තියෙන තනකොළ වලත් සෙලියුලෝස් අඩු තනකොළ ටිකක් තියෙන තැනක් තමයි පැටියට කන්න දෙන්නේ මුලින්ම. ඉතින් ඒ වගේ මව්පිය රැකවරණය අපේ වගේම මේ සත්තුන්ගේ ඔය විදිහටම දකින්න ලැබෙනවා. වඳුරා තමයි අපිට වඩාත් ප්‍රවේණි බන්ධුතාවලින් සමීපයි කියලා කියන්නේ. ශ්‍රී ලංකාවේ වෙසෙන ශිරපායින් අතර ප්‍රයිමේටාවන් 5ක් ගැන කියවෙනවා. ශ්‍රී ලංකා වඳුරා, එහෙම නැත්නම් කළු වඳුරා, අලු වඳුරා, ශ්‍රී ලංකා රිලවා, අලු උණ හපුලුවා සහ ශ්‍රී ලංකා රත් උණ හපුලුවා. අපි කතා කරමු මේ වඳුරන්ගේ ජීවන රටාව කොහොමද?
දැන් වඳුරෝ ගැන කතා කරනකොට මිනිසාගේ පරිණාමයට ළඟම ඉන්න එක්කෙනා තමයි අපි කියන්නේ කළු වඳුරා. දැන් ওই වඳුරෝ ප්‍රධාන වර්ග දෙකක් අපිට බලා ගන්න පුළුවන්. සූ එකට ගියොත්. එක්කෙනෙක් නැට්ටෙන් ගහේ එල්ලිලා ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා නැට්ටෙන් ගහේ එල්ලෙන්න බැරි. එයා අත්වලින් එල්ලිලා ඉන්නවා. නව ලෝක වඳුරා සහ පැරණි ලෝක වඳුරා. Old world monkey and new world monkey. පැරණි ලෝක වඳුරට නැට්ටෙන් ගහේ එල්ලෙන්න බෑ. පරිග්‍රාහී වලිගයක් නෑ යාට. නැට්ටෙන් එල්ලීමේ හැකියාවක් නෑ. නමුත් අපි ගත්තොත් නව ලෝක වඳුරට නැට්ටෙන් ගහේ එල්ලිලා ඔන්චිලි පදින්න පුළුවන්. හැපුච්චින් වඳුර ඒ වගේ ඔන්චිලි පදින එක්කෙනෙක්. ඊට පස්සේ මේ වඳුරන්ගෙත් හරි ලස්සන චර්යා තියෙනවා. මට මතකයි වග කැලේ එකපාරක් රිසර්ච් එකක් කරනකොට උදේ පාන්දර අපි නැගිටලා දැන් මේ වඳුරෝ ගැන හොයන්න යනවා. වඳුරෝ ගැන හොයන්න ගියාට පස්සේ ඔන්න එක වඳුරෙක් ඇහිල්ලා මහ හයියෙන් කෑ ගහනවා බුකුම් 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 ගාලා. සද්දේ දාලා කෑ ගහනවා. කෑ ගැව්වාම එයාගේ ළඟ ඉන්න වටේ ඉන්න වඳුරෝ සියල්ලම එයාගේ ළඟට එනවා. ආවට පස්සේ ඉතින් අපි යාව ලකුණු කරගන්නවා මෙයා තමයි ඇල්ෆා මංකි ප්‍රධාන මංකි. ඊට පස්සේ එයාගේ පස්සෙන් අනිත් කාණ්ඩෙම යනවා. ආහාර හොයාගෙන ඒගොල්ලෝ මොනවා හරි කතා කරනවා භාෂාවෙන් ඒගොල්ලන්ගේ. කතා කරලා කාණ්ඩෙත් එක ආහාර හොයාගෙන යනවා. ඒ යන පස්සෙන් අපි ගියොත් එහෙම අපිට හිමින් සැරේ බලාගෙන යද්දී හැකි මේගොල්ලෝ මොකද කරන්නේ කියලා. ඉතින් එක දවසක් ඔය පස්සෙන් යනකොට අපි ලස්සන චර්යාවක් දැක්කා. එකක් ඒ චර්යාව තමයි මේ වගේ වෙරළු ගෙඩියක් අරගෙන මේ වෙරළු ගෙඩිය කනවා එක්කෙනෙක්. කාලේ ඉවර වෙලා ඒ වෙරළු ඇටෙන් ගහනවා ගෑනු වැඳිරියගේ පස්සපැත ටෝං ගාලා. ගැහුවට පස්සේ වැඳිරි නිකන් ඔරෝල බලනවා. ඊට පස්සේ ඔරෝල බැලුවාම අනිත් අය කෑ ගහගෙන සද්ද දාගෙන අර වඳුරව අඩපණ කරනවා. හරි ලස්සන චර්යාවක්. ඉතින් ඒ ලක්ෂණ දැනටත් අපි අතරත් නොනැසී තියෙනවා. මම එක දවසක් ඉස්කෝලේක දේශනයකට ගියාම මම හරි ලස්සන දෙයක් දැක්කා. පිටිපස්සේ පේලියක ඉන්න පොඩි කොළු ගැටේ කොළ උණ්ඩියක් උණ්ඩි කරලා ඩෝංගාල ගහනවා අර ඉස්සරහා පේලි ඉන්න ගෑනු ළමයිගේ පිටිපස්සට ඩෝංගාල. ගැව්වට පස්සේ ඒ ළමයාත් අන්න ඔරෝල බලනවා. අන්න මට ඉතින් හරි සතුටක් දැනෙන මොකක්ද අර ප්‍රවේණික වෙන ලක්ෂණ අදටත් ඒ විදිහට පරිසරේ නොනැසී පවතිනවා. ඒ ලක්ෂණ අපිට ඇහිල්ලා තියෙනවා. ඒක නිසා දැන් උදාහරණයක් විදිහට අපි ගියොත් පාහියංගල ගුහාවේ හෝමෝ සේපියන්ස් මානවයාගේ දැනට අවුරුදු 50000කට ඉස්සෙල්ලා හිටපු ක්‍රොමැග්නන් මානවයාගේ ඇට සැකිලි හම්බ වෙන ස්කෙලිටන්ස් හම්බ වෙනවා. ඒ කාලේ හිටපු ඔය මානවයෝ Australopithecus afarensis, Australopithecus robustus, Australopithecus boisei, Homo habilis, Homo erectus අන්න ගින්දර හොයාගන්නවා. ඊට පස්සේ Homo neanderthalensis ලා. ඊට පස්සේ Homo sapiens ලා. ඕගොල්ලන්ගෙන් ඔය පාහියංගල වගේ ගුහාවල ඉන්නේ දැනට අවුරුදු 50000කට ඉස්සෙල්ලා හිටපු ක්‍රොමැග්නන් මානවයෝ. එතකොට ඒ මානවයෝ හරි ලස්සන චර්යාවක් පෙන්නලා තියෙනවා. ගැහැණු එක්කෙනා අපි කියනවා කලෙක්ටර් කෙනෙක් කියලා ද්‍රව්‍ය ඒක රාශි කරන්නේ. පිරිමි එක්කෙනාට අපි කියනවා හන්ටර් කෙනෙක්. හන්ටරින් සර්විස් එකේ ගියේ. උදේ පාන්දර පාහියංගල වගේ අර ගුහා අස්සේ ඉඳලා අපිට නිකන් මැවිලා පේනවා. ඒ වගේ ගුහා අස්සේ ඉඳලා අයිනක තියෙනවා ගිනි ගොඩක්. ඔය ගිනි ගොඩ හැමදාම පත්තු වෙනවා. පත්තු වෙන්න නම් ඕකට දානවා කැකුණ ඇට. කැකුණ ඇට දාලා ඒ කැකුණ ඇටවල තියෙන තෙල් වලින් මේක දිගින් දිගටම පත්තු වෙබි තියෙනවා. ඊට පස්සේ පිරිමි අය උදේ පාන්දර යනවා කැලේ හන්ටරින් සර්විස් එකේ ගල් ආයුධත් අරගෙන. ගිහිල්ලා කැලේ ගස් අතර මුවා වෙලා ඉන්නවා. මුවා වෙලා ඉන්නකොට ඔන්න සතෙක් දුවගෙන එනවා කියලා අපි හිතමුකෝ මුවෙක් වගේ සතෙක්. දුවගෙන ආපු ගමන් අර ගල් ආයුධ වලින් එක්කෙනෙක් පහර දෙනවා. පහර දුන්නාම මේ සතාට හිතා ගන්න බෑ මොකද උනේ කියලා මු අනිත් පැත්තට දුවන්න ගන්නවා. දුවනකොට ඒ පැත්තේ ඉන්න හන්ට ආයි පහර දෙනවා. ඔහොම මොහොම කළා සතා අඩපණ කළා. මරලා කරේ තියාගෙන පාහියංගල වගේ ගුහාවලට හවස් වෙනකොට මේගොල්ලෝ අරගෙන එනවා.
පිරිමි අයගේ ෂෝල්ඩර්ස් පළල්නේ. ෂෝල්ඩර්ස් පළල්ලා තියෙන අර වගේ සත්තු තියාගෙන එන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඔය සත්තුන්ව තියාගෙන අරගෙන ඇහිල්ලා පාහියංගල වගේ ගුහාවල ගෑනු අයට බාර දෙනවා. ගෑනු අය තමයි කලෙක්ටින් සර්විස් එක ද්‍රව්‍ය ඒක රාශී කිරීම කරන්නේ. කළා ඒකව පුච්චලා ටික ටික ආහාර කොට ගන්නවා. ඒ වගේම ගෑනු අය ඒක ඇතුළේ ඉඳගෙන පාහියංගල වගේ ගුහාවල ඉඳගෙන එයාගේ ළමයි කොහෙද මෙහි දුවන්නේ කියලා ළමයින්ව ආරක්ෂා කර ගන්නවා. දරකෝටු කඩාගෙන එනවා. ද්‍රව්‍ය ඒක රාශී කරනවා. ඒක නිසා ගෑනු එක්කෙනෙක් කියලා කියන්නේ එක්කෙකු ගැන සිතමි. එක්කෙකු දෙස බලමි. එක්කෙකු සමග සතුටු සාමි කියදෙමින් සිටින අය. ඒ කිව්වේ එකෙක් දෙස බලමින් කියන්නේ පාහියංගල වගේ ගුහාවල ගල් ගොඩවල් තියෙන. ඕයන් ළමෙක් පෙල්ලිලා වැහෙන්නොත් එහෙම. ඒ නිසා ළමයා දිහා පන වගේ බලාගෙන ඉන්නවා. දැන් වගේ ඉස්පිරිතාල නෑනේ. එක්කෙකු දෙස බලමින් එන ළමයි දිහා බල ඉන්නවා. එක්කෙකු ගැන සිතමින් මහත්තයා ගියා හන්ටරින් සර්විස් එකේ කැලේ මොකෙක් හරි සතෙක්වත් මහත්තයව කයිද කියලා හිත ඉන්නවා. හදවතට කොහොමද දැනෙනව ඇත්තේ නේද? ඊට පස්සේ එක්කෙකු සමග සතුටු සාමී කියදමින් ඉන්නවා. ඒ කියන්නේ අල්ලපු ගෙදර ඉන්න එක්කෙනත් එක්ක. ඒ කියන්නේ ගෙදර කියන්නේ මේ එකම ගුහාවේ ඉන්න අනිත් පවුලත් එක්ක කතා කර ඉන්නවා. දැන් කොහොමද අරගොල්ලෝ දැන් මේ සතු අල්ලගෙන එයිද? අන්න එහෙම කියලා කතා කර. ඒ නිසා තමයි ගැහණු එක්කෙනෙක් කියන්නේ එක්කෙකු ගැන සිතමින්, එක්කෙකු දෙස බලමින්, එක්කෙකු සමග සතුටු සාමී කියදෙමින් සිටින අයෙක් කියලා. ඉතින් ඔය ඒ පාහියංගල ගුහාවල හිටපු මානවයින්ගෙන් ආපු ලක්ෂණ අදටත් අපි ළඟ තියෙනවා. ඒක නිසා අපේ ගෑනු ළමෙක් පාරේ යනකොට බෑග් එකක් එල්ලගෙන යනවා. බෑග් එක අස්සේ පර්ස් එකක් තියෙනවා. පර්ස් එක අස්සේ ඔක්කොම ද්‍රව්‍ය කලෙක්ටර්ස්ලා විදියට ඒක රාශී කරගෙන දාගෙන යනවා. කඩ වලින් ගිහිල්ලා ඇඳුම් ගන්නවා, තෝර ගන්න ඔක්කොම අල්මාරියට දාගෙන ඉන්නවා. ඒ ලක්ෂණය පෙන්නනවා ගෑනු සත්තු. පිරිමි සත්තුන්ගෙත් අර හන්ටරින් සර්විස් එක තියෙනවා. පොලු කෑලි අරන් යනවා පොඩි ළමයි යනකොට ඉස්කෝලේ යනකොට ගිහිල්ලා ගහනවා එහෙට මෙහෙට තියෙන තනකොළ ගස් වලට ඉඳන් ගහනවා. අර ඒගොල්ලන්ගේ තිබුණේ හන්ටරින් සර්විස් එක. ඊළඟට ගහ ගන්නවා ළමයි එක්ක. ඒ ලක්ෂණ ඇවිත් තියෙන්නේ බලන්න හරිම ලස්සනයි නේද? ඒ කාලේ ඉඳලා පරිණාමී ලක්ෂණ අදටත් නොනැසී පවතින එක. ඒ සත්ව චර්යාවන් අපි කාලයක් තිස්සේ ඇවිල්ලා මිනිසුන් විදියට අපේ චර්යා රටාවන් තුලත් දකිනවා. මම මේ සොයන්න උත්සාහ කළේ අර පොතක් තියෙනවානේ ගැහැණුම් සහ මිනිසුන් මෙතරම් වෙනස්යි කියලා. අන්න ඒ ඇතුළෙත් අපිට මේ කතාව කියවෙනවා. මම එහි ඉංග්‍රීසි පරිවර්තනය හොයාගන්න යම් උත්සාහයක් දැරුවේ. ආන්දාගේ චර්යා රටාව කොහොමද? ආන්දා ගැන කතා කරන්න ඉස්සෙල්ලා තව ෂූට් තියෙනවා කියන්නද මම? ඊළඟ එක තමයි දැන් ඔය කකුල් හතරෙන් යන සිව්පාසත්තු ඉන්නවනේ. ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔය අර්සස් වගේ රෝගී තත්ත්ව හැදෙනව අඩුයි. මොකද ඒගොල්ලන්ගේ ගුද මාර්ගය ඇරිලා තියෙන ගුද විවරේ. කවුරු කොච්චර සෙනඟ බලාගෙන හිටියත් හරකට ඕනනම් කක්ක බෙට්ට ඩෝන් ගාලා දානවා. ඊට පස්සේ බල්ලට ඕනනම් දානවා. නමුත් ඍජු කාය විලාසයත් එක්ක මිනිසා ඍජු කාය විලාසය පෙන්න කෙලින් වෙනවා. ඍජු කාය විලාසයත් එක්ක තට්ටන් වලින් ගුද විවරය වැහෙනවා තද වෙලා. වැහීම නිසා ආහාර මාර්ගය තුල මල ද්‍රව්‍ය වැඩි වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මල ද්‍රව්‍ය පිට කිරීමට තියෙන හැකියාව නවත්තගෙන ඉන්න පුළුවන්. ඒ වුණාම ගොඩක් වෙලාට අර්සස් වගේ රෝගී තත්ත්ව ඇති වෙනවා. නමුත් අර සත්තුන්ට ඒ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. කුරුල්ලෝ එහෙම දැකලා ඇතිනේ. කුරුල්ලෝ විනාඩි 5න් පාට පටස් ගාලා කක්ක බෙට්ටක් දාගෙන යනවා. ඇයි ඒ? කුරුල්ලා බර අඩු වෙන්න ඕනි. ඇයි බර අඩු වෙන්නේ? උඩ පියාඹන්නේ. උඩ පියාඹනකොට බර අඩු වෙන්න, සැහැල්ලු වෙන්න තමයි මල ද්‍රව්‍ය සහ මුත්‍රා දෙක එකට මිශ්‍ර කරලා තමයි පිට කරන්නේ. එයා පිට කරන්නේ ජම්බාලිය කියලා ව්‍යුහයක් තියෙනවා. ඒ ජම්බාලියෙන් තමයි එළියට දාන්නේ මුත්‍රා සහ මල දෙක එකට තමයි දැමීමේ ක්‍රියාවලියක් සිදු කරන්නේ පක්ෂී. පක්ෂීන්ගේ අස්ථි කුහරමයයි. ඒක නිසා කුහරමේ අස්තිය අස්සේ වාතය රැඳෙනවා, බර අඩු වෙනවා, උඩ පියාඹනවා. දැන් අපි ගත්තොත් එහෙම උකුස්සා උඩට ගිහිල්ලා ඉවර වෙලා පියාපත් එකපාරක් ගහලා
ඊට පස්සේ යා ඉබේ එහෙ මෙහෙ පාවෙනවා අපේ ළමයි දකිනවා. එයාගේ තියුණු S2 එකක් තියෙනවා. ඒ තියුණු S2 එකෙන් පොළොව මට්ටමේ එහෙට මෙහෙට චලනය වෙන සත්ත්ව කොටස් හොඳට පේනවා. ඊළාට එයාගේ පාද දෙක ගත්තොත් එහෙම පාද දෙක ගොඩක් තියුණුයි. සත්තු අල්ල ගන්න පුළුවන් ටක් ගාලා. ඒ වගේ ලක්ෂණයක් තියෙනවා. දැන් මට මතක් වෙනවා ඔහොම කතා කරනකොට අපේ සූ එකේ ඉන්නවා ඔස්ට්‍රිච්. අපි සිංහලෙන් කියන්නේ ඔස්ට්‍රිච්ට පැස්බරා කියලා කියන්නේ. ඔය පැස්බරා කියන එක්කෙනා දානවා බිත්තර. ඒ වගේම පැස්බරාගේ කූඩුව ළඟට අපි ගියොත් එහෙම එතන මේ ග්‍රැවල් ටිකක් තියෙනවා තැන් තැන් වල වැහැල්ලා. ග්‍රැවල් කියන්නේ පොඩි පොඩි ගල් කැට ටිකක්. එයා කොහොමද ආහාර ගන්නේ? පණුව වගේ සතුන් ආහාරයට ගන්නවා. ඒකව ග්‍රයින්ඩ් කරන්න ඕන නිසා ගල් කැට ටික උත් කනවා. පණුව කනවා ගල් කැට ටිකක් කනවා. ඊට පස්සේ ග්‍රයින්ඩ් වෙලා ගුද මාර්ගෙන් ආයේ ගල් ටික එනවා. ආවට පස්සේ නැවත ඒ ටික එකතු කරලා ආයි ආහාරات එක්ක ගන්නවා. එතකොට මෙයා දානවා බිත්තරයක්. ටිකක් ලොකු බිත්තරයක්. එයාගේ තමයි විශාලම ඩිම්බ ශෛලයේ හිමි සත්වයා. ඊට පස්සේ ඔය ඩිම්බ ශෛලයේ දැම්මට පස්සේ ඕකට හරි කැමැත්තෙන් ඉන්නවා වල්චර්ස්ලා. වල්චර් ගිජුලිහිනියා කියන්නේ. ගිජුලිහිනියා මොකෝ පියාඹලෙනවා. ඇහිල්ලා එයා ගල් ගෙඩියක් උස්සලා අරකට ඩෝංගාලා තරිනවා. ඇතෑරියා මේක පුපුරනවා. පිපුරනාට පස්සේ ඒ ටික ආහාරයට ගන්නවා. එහෙනම් වල්චර්ස් පිලිපීන් වල්චර්ස් එම ওই තත්ත්වය ලස්සනට කරනවා. ඉතින් එතකොට අපි සූ එකේදී ඔය වගේ තව පක්ෂීන් ගැන කතා කරන්න ගියොත් අපි දන්නවා මොනරා. මොනරා ගැන මම කැම්පස් එකේ ඉන්නකොට මට මතකයි මොනරා ගැන පොඩි රිසර්ච් එකක් කරා. මොනරා ඉන්න කූඩුව ළඟට වෙලා සූ එකේ උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් දවස් 5ක් ඉන්නවා. ඉතින් ඉඳලා යාගේ චර්යාව අපි හොඳ නිරීක්ෂණය කරා. පිරිමි සතා වැඩිපුර ආහාරයට ගන්නේ සීඩ්ස්. බීජ තමයි. එතකොට ඒගොල්ලෝ වැඩිපුරම ගන්නවා වී ඇට ආහාරයට ගන්නවා. ඒ වී ඇට ආහාරයට ගන්නවා වගේම ගෑනු සතා ඒව ආහාරයට ගන්න කැමති නැහැ. එයා හරියට ෂවුටින් කරනවා, කෑ ගහනවා. පිරිමි සත්තු කෑ ගහනවා අඩුයි. අපෙත් එහෙමනේ. ගැහැණු සත්තු තමයි වැඩි හයියෙන් කෑ ගහන්නේ. කෑ ගහලා ෂවුටින් කළා ඊට පස්සේ කූඩු වටේ හයියෙන් පියාඹලා පොර කන්නේ ගෑනු සතා තමයි. ඊට පස්සේ ගෑනු සතා ආහාර විදියට ගන්නේ පණුව වගේ සත්තුන්ව තමයි. එහෙනම් පිරිමි එක්කෙනා කන්නේ ඇට වර්ග තමයි ආහාරයට ගන්න. එහෙනම් ඔන්න පක්ෂීන් ගැන අපි දැන් ටිකක් කතා කරගෙන ගියා. ඊට පස්සේ මගෙන් ආඳු ගැන නේද අහන්න ගියේ. ඔව් ආඳා. ආඳත් හරිම ලස්සන චර්යාවක් තියෙනවා. කතා කරනකොට ඉතින් සත්තු ගැන කතා කරනකොට අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒ අතර ආඳා කියන සතත් හරි ලස්සන චර්යාවක් පෙන්නනවා. ආඳා යවා තබාලා වලපත ගත්තාසි. ඒ කියන්නේ ආඳාට යන්න දීලා නැට්ටෙන් ඇල්ලුවා වගේ කියලානේ කියන්නේ. ඒ කියන්නේ ලිස්සන. ඔය අපි ගත්තොත් එම් පහතරට තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව තියෙන ජලාශවල ආඳු බහුලයි. මේ ආඳන්ගේ තියෙන චර්යාව තමයි ආඳගේ ප්‍රජනක සමය ලං වෙනකොට ආඳයි ආඳගේ නෝනයි දෙන්නත් එක්ක පෙම් කෙලියේ රංගනයකේ දෙමින් යනවා ස්චුවරීස් හොයාගෙන මෝය ප්‍රදේශයට යනවා. ඒ වගේම ලැගූන්ස් හොයාගෙන යනවා. ඒවැ තියෙනවා මොන වතුරද? කිවුල් දිය සහිත ජලය. ඇයි? මේ අපේ ගංගා වලින් ෆ්‍රෙෂ් වෝටර් එනවා. මිරිදිය එනවා. මෙරින් වෝටර් එනවා. මුහුදේ. කරදිය එනවා. දෙක මික්ස් වෙනවා. මික්ස් වුණාට පස්සේ ලවණ සහිත බ්‍රැකිෂ් වෝටර් එන්වයරන්මන්ට් එකක් නිර්මාණය වෙනවා. බ්‍රැකිෂ් වෝටර් එන්වයරන්මන්ට් එක එයා හරි කැමති බිත්තර දාන්න. එහෙනම් ඒ දෙන්න අර පහතරට තෙත් කලාපීය වනාන්තරවල තියෙන ජලාශවල ඉඳලා පීනගෙන හරි ලස්සනට එනවා දවස් ගාණක් අර ලවණ සහිත ප්‍රදේශයක් හොයාගෙන. ඇයිලා එතන බිත්තර දාලා ආපහු උඩුගම්බලා පීනල යනවා පැටවු එක්ක. ඉතින් අපි ඔය පහතරට තෙත් කලාපීය වනාන්තර ආශ්‍රිතව ඉන්න ආඳ ගෑනු සතෙක්ගේ බඩ කපලා බැලුවොත් බිත්තර දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි අපි ස්ටුවරීස් එකට මෝයකට ආශ්‍රිතව ඇහිලා බැලුවොත් එහෙම ගෑනු සතෙක්ගේ බිත්තර දකින්න ලැබෙනවා. ඕක තමයි ඒක ලස්සන චර්යාවක් නේද? ඇත්තටම.
වෙනදාට කතා කරන විද්‍යාත්මක මාතෘකාවල්දී අන්තර්ජාලයෙන් තොරතුරු සොයාගෙන මටත් දැනුවත් වෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි අද එහෙම තියෙන අවස්ථාව අඩුයි. මේකට හේතුව තමයි මේ විෂය ඇතුලේ සත්වචාරාව සහ ජීව විද්‍යාව ඇතුලේ අපි කොයිතරම් පරිසර නිරීක්ෂකයන් විය යුතුද? මේ පරිසරයේ පේන කාරණා ගැන පර්යේෂකයන් විදියට නිරීක්ෂකයන් විදියට අපි කොයිතරම් අවබෝධයෙන් බැලිය යුතුයිද කියන කාරණය මේ වැඩසටහන ඇතුලේ අපිට තේරෙන කාරණයක්. අද අපි විදුවැසින් වැඩසටහනේ කතා කරන්නේ සත්වචර්යා ගැන. ඒ වෙනුවෙන් මැදිරියට පැමිණ සිටින්නේ පර්යේෂකයෙක් ඒ වගේම පරිසරවේදියෙක් වෙන චිරාත් භාරත මහත්මයා. කැස්බෑවන් ශ්‍රී ලංකාවේ කැස්බෑවන්. අපි කැස්බෑවන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතා කරනවා වෙරළාශ්‍රිතව. ටිකක් උදේ පාන්දර ගියොත් කැස්බෑව බිත්තර දාන්නෙනවත් දකින්න පුළුවන්. එච්චරයි අපිට කැස්බෑව ගැන අපි දැකලා තියෙන්නේ සහ එහෙම නැත්නම් කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකට ගිහිල්ලා අර සුදු කැස්බෑව ඇතුළු විවිධ කැස්බෑවුන්ව දැකලා තියෙනවා. එච්චරයි අපි දන්නේ. වෙන මොනවද කැස්බෑව ගැන ඔබතුමා අද අපිට කියන්නේ? ඔව්. දැන් කැස්බෑ අම්මා බිත්තර දාන සමය ලඟ වෙනකොට මුහුදු වෙරළ දිගේ ඉහළට ඇහිල්ලා වලක් හාරලා ඔය වල අස්සේ බිත්තර ටික දාන. දාලා ඒ බිත්තර රැකලා ඉවර වෙලා බිත්තර වලින් බිහි වෙන පැටියා මේ වැල්ල දිගේ බඩ ගාගෙන යනවා. බඩ ගාගෙන යනකොට එයාගේ කැරපස් එකේ ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් උරස් ප්‍රදේශය තුල ගෑවෙනවා වැලි. ඒ වැල්ල එයා හොඳට මතක තියාගන්න. ඊට පස්සේ මේ පැටවු මුහුදු ජලයට ආවට පස්සේ මුහුදේ තියෙනවා දියවැල්. ඔය තියෙන දියවැල් දෙකක් තියෙනවා. එකක් තමයි උණුසුම් දියවැල්, අනිත් එක සීත දියවැල්. උණුසුම් දියවැල් වලට අහුවීමේදී උණුසුම් දියවැල් පැත්තට පීනගෙන යන අයගේ පිරිමි ලිංගයේ නිර්ණය වෙනවා. සීත දියවැල් පැත්තට පීනගෙන යන අයගේ ගැහැණු ලිංගයේ නිර්ණය වෙනවා. උෂ්ණත්වයේ මත ලිංගයේ තීරණය වෙනවා ඒ සත්තු. ඊට පස්සේ ඒ ගිය පැටව කවදා හරි ලොකු වෙලා ඊට පස්සේ නැවත බිත්තර දාන්න උවමනා වෙන කාලෙට ඒ අම්මා බිත්තර දාපු තැනට අර වැල්ල එයාගේ කැරපස් එකේ ගෑවුනානේ. ඒ වැල්ල හඳුනගෙන ඒ වැල්ල තියෙන ප්‍රදේශයටම නැවත ඇහිලා බිත්තර දැමීමේ ක්‍රියාවලියක් සිදු කරනවා. එහෙමයි කතන්දරේ ගොල්ලන්ගේ. ඒ කියන්නේ මව් වෙරළ හඳුනා ගැනීමේ හැකියාවක් ඕන්ට මන්න හරි මව් වෙරළ හඳුනා ගැනීමේ පැහැදිලි හැකියාවක් තියෙනවා. මම මේ ආරම්භයේදීත් කිව්වනේ දැන් ඔබතුමා මට පුංචි ඉඟියක් දුන්නා. හුඹහක වතුර තෙත් ගතියක් අපි දකිනවා කියලා. කොහොමද මේක වෙන්නේ? ඔව්. දැන් වඩදිය බාදිය ඇති වෙනවා. high tide and low tide. වඩදිය බාදිය ඇති වෙනවා කියන්නේ සූර්යයයි චන්ද්‍රයයි දෙන්නත් එක්ක එකතු වෙලා. මේ අපේ පෘථුවිය ආකර්ෂණය කරන ඉහළ පැත්තට. ආකර්ෂණය කිරීමේදී මුහුදු ජල මට්ටම ඉහළ යනවා. ඔය වඩදිය බාදිය ඇති වෙන සංසිද්ධියත් එක්ක අපි අර හුඹහක් දිහා බැලුවොත් එහෙම හුඹහ භාගයක් උඩට ඇහිලා වතුර උඩට ඇහිලා හුඹෙන් භාගයක් තෙමෙනවා. හුඹහ ඇතුලේ ටර්මිට්ලානි ඉන්නේ ටර්මිට්ලානි හදාගෙන ඉන්නේ. මතක ඇති ඔබතුමියට ඉස්සර වසබිව්වොත් කවුරු හරි. ඒ වසබිව් අයට දෙන්නේ දැන් දෙන්නේ ඇක්ටිවේටඩ් චාකෝල්. ඒ කාලේ දුන්නේ හුඹස් මැටි. පැරණි වෙද මහත්තුරු හුඹස් මැටි බොන්න දුන්නා. මේ හුඹස් මැටි වල තියෙන්න පුළුවන් බන්ධනය වීමේ හැකියාවක්. එතකොට අර වස මේකට ඇලෙන්න පුළුවන්. ඇලිලා ගුද මාර්ගය හරහා වස අංශු ඉවත් වෙන ක්‍රමයක් වෙන්න පුළුවන්. දැන් ඇක්ටිවේටඩ් චාකෝල් වලත් බන්ධන බිඳිලා තියෙනවා. ඒ බොන්ඩ් වෙනකොට අර විෂාංශු බොන්ඩ් වෙලා ගුද මාර්ගය හරහා ගමන් කරනවා. ඉතින් ඔය ටර්මිට්ලා හදන වේ හුඹහේ පස්සේ නයි වගේ සත්තු ඇහිලා පදිංචි වෙනවා. දැන් ඒ වගේම ලස්සන චර්යාවක් පෙන්නනවා. ඔය කොඩෙයි කූඹි කියලා જાතියක් ඉන්නේ. උන් ටිකක් විශාල කූඹි. ඒ ඉන්න කොඩෙයි කූඹි හදනවා කළු පාටට පොඩි කැදැල්ලක්. ඔය කැදැල්ලෙන් කොඩෙයි කූඹින්ව අයින් කළා ඕකට රින්ගනවා කෑදැත්ත. කෑදැත්ත රින්ගලා ඒක පිරිසිදු කරගෙන ඉවර වෙලා ඒක ඇතුළට දාන ඔයාගේ නෝනා. දාලා ඉවර වෙලා ඒගොල්ලෝ ප්‍රජනනය කළා ඉවරුණාට පස්සේ සම්පූර්ණයෙන්ම
ඒ තියෙන කූඩුව වටා මැටි එක්ක පිරිමි සත්වයාගේ මල ද්‍රව්‍යයකට මිශ්‍ර කරලා ඒව ගහනවා ඔය කූඩුව වටේට. ගැව්වට පස්සේ වෙන සතෙක් වෙන කෑදැත්තෙක් උතන්ට එනකොට ගඳයි. එතකොට යා තේරුම් ගන්නවා වෙන එක්කෙනෙක් මෙතන ඉඳලා තියෙනවා කියලා. ඒක නිසා වෙන අය එන එක වළක්වන්න තමයි එයා ඒ වගේ කාර්යයක් කරන්නේ. එතකොට පිරිමි එක්කෙනා ඇහිලා එයාට ආහාර කවනවා. ඒ කියන්නේ බිත්තර වලින් පැටියා බිහි වෙන තාක්කල්. ඒව ලස්සන චර්යාවක් තියෙනවා. උසස් පෙළ පැරණි විෂය නිර්දේශයේ නම් මේ සත්වචර්යා කියලා මට මතක විදියට අන්තිම හරිය පාඩමක් තිබුණා. ඒකේ අපි සලඹයා සහ සමනලයාගේ වෙනස්කම් පිළිබඳව යම් අධ්‍යයනයක් කළා. එතන මේ රෝම සහිත බව, දිවා කාලයේදී සක්‍රීය බව වගේ කාරණා කිහිපයකින් බෙදා වෙන් කරගත්තා. නමුත් ඔබතුමාගේ අත්දැකීම් වල ඔබතුමා පරීක්ෂකයෙක් විදියට මීට වඩා හරි ලස්සනට මං හිතනවා මේක පැහැදිලි කරයි කියලා. සමනලයා සහ සලඹයා. ඔව් සමනලයයි සලඹයයි කියන්නේ පැහැදිලිවම දෙන්නේ. සමනලයා පියාතටු තියාගෙන ඉන්නේ දැන් පොළවේ වැහුවොත් එහෙම උඩ අතට තමයි පියාතටු තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ එයා තියාගෙන ඉන්නේ සිරස්ව පියාතටු තියාගෙන. සලඹයා ගත්තොත් එහෙම සලඹයා පියාතටු තියාගෙන ඉන්නේ සමාන්තර. ඒකෙන් තමයි සමනලයයි සලඹයයි පැහැදිලිව වෙන් කළ ටක් ගාලා අඳුර ගන්න පුළුවන් අපිට. සාමාන්‍ය සලඹයෝ විශාල සලඹයෝ ඉන්නවා. සමනල්ලු සලඹයෝ තරම් විශාල වෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම ඔබතුමිය කිව්වා වගේ යාගේ රෝම තියෙන ප්‍රමාණය ගත්තොත් එහෙම සලඹින්ගේ රෝම ගොඩාක් වැඩි. සමනලයින්ගේ රෝම තියෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම සමහර වෙලාවට ඔය සලඹයෝ තමයි වැඩිපුර දකින්න ලැබෙන්නේ. ඔය ගෙවල් වලත් බිත්ති වල සමහරලාට දැකලා ඇති පණුවෙක් පොඩි පෙට්ටියක් ඇදගෙන යනවා වගේ. දැකලා තියෙනව නේද? ඒත් සලඹ විශේෂයක් තමයි ඒකෙන් අවසානයේ ඇති වෙන්නේ. ඒ වගේම දැකලා ඇති තව කුරුඳු ගහේ කුරුඳු පත්‍රය ගන්න. පත්‍රයේ තියෙන ඇට වගේ දැකලා තියෙනවා. ඒ වගේම පිණි ජම්බු ගහේ ඔක ලස්සනට පේන්න තියෙන ඇට වගේ තියෙනවා. ඒ සලඹෙක්ගේ කීට අවදියක් ඒක ඇතුළේ ඉන්නවා. පිලවා අවදිය ගත කරලා සූඹුලා වෙලා පිටිපස්සෙන් පලාගෙන එයා යනවා එළියට. ඉතින් ළමයි ගිහින් මේක අල්ල බැලුවාම කුරුඳු කොලේ මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා හොයනවා. හොයලා නමුත් සමහරලාට හොයාගන්න බැරුව ඉන්නවා. ඉතින් ඔන්න දැන් ඒ වගේ දුවදරුවන්ට ඒ වගේ හැදුනේ ඇයි කියන එක තමයි අපි කිව්වේ. ඒ වගේම දැන් සමහර වෙලාවට ඔබතුමිය අහලා ඇති සහජීවී සංගමුත් තියෙනවා හරි ලස්සන. සිම්බයොසිස් කියලා අපි කියන්නේ. ඒ සහජීවී සංගම් තියෙනවා රනිල කුලේ ශාකවල බහුලව. රනිල කුලේ ශාක යක මුලේ තියෙන මූල ගැට. ඒ මූල ගැට තුල ඉන්නවා රයිසෝබියම් කියලා බැක්ටීරියාවක්. ඒ බැක්ටීරියාව වායුගෝලීය නයිට්‍රජන් තිර කළා පසට නයිට්‍රේට් ඇමෝනියම් වගේ අයන ලබා දෙනවා. ඒවා ශාකයේ ලබාගෙන ශාකයේ වර්ධනය වෙනවා. දෙන්නාටම වාසි සැලසෙනවා. ඒකට අපි කියනවා සහජීවනයක් කියලා. ඒ වගේම පරිසරයේ සහජීවී සම්බන්ධතා වගේම සමහර වෙලාවට තියෙනවා පරපෝෂී සම්බන්ධතාවක් තියෙනවා. දැන් අපි කැලේ කැවිදගෙන යනකොට අපිව කනවා හිරුඩොගෙනෙක් කූඩැල්ලා කියන්නේ. කූඩැල්ලා අපේ ඇඟට ඇලෙනවා චූෂකරවලින් ඇලිලා රුධිරේ උරාගෙන බොනවා. රුධිරේ උරාගෙන බොන්න ඉස්සෙල්ලා එයා කරන වැඩේ එයා හිමින් සැරේ සිදුරු කරලා හිරොඩීන් කියලා එන්සයිම් එකක් ඇඟ ඇතුළට දානවා. දැම්මහම අපේ රුධිරය බ්ලඩ් ක්ලොට් වෙන ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ රුධිරය කැටි ගැහෙන ගතිය අඩු වෙලා යනවා. අඩු වෙලා රුධිරය ටික හොගාලා එළියට ගලාගෙන යනවා. ගලාගෙන ආවට පස්සේ අරයා මොකෝ කරන්නේ? බීගෙන යනවා. එහෙම තමයි කරන්නේ. කණාමැදිරියා. ලෝකේ කණාමැදිරි විශේෂ 2000කට වැඩිය තියෙනවා. බොහොම අසිරිමත් සත්වෙක් වගේම රැක ගැනීම බොහොම වැදගත් සත්වෙක්. දැන් මේ සත්තු ගැන කිව්වම ස්ත්‍රීලිංග සහ පුරුෂලිංග දෙපාර්ශ්වය ගැනම ඔබතුමා කතා කළා. කණාමැදිරියාගේ ගෑනු සතා කවුද? කලාමැදිරියාගේ ගෑනු සතා කලාමැදිරිද? කලාමැදිරියාගේ ගෑනු සතා තමයි රෑබදුල්ලා. රෑබදුල්ලා දැකලා ඇති මේ පොළවේ රෑබදුල්ලාට මේ පියාඹන්න බෑ. එයා ඒක නිසා පොළවේ නිකන් හංගොල්ලෙක් වගේ යනවා රෑට ලයිට් දාගෙන. දැකලා තියෙනවා නේ? දැන් එතකොට ওই ලයිට් පත්තු වෙන්නේ කොහොමද?
ලයිට් පත්තු වෙන්නේ එයාගේ තියෙනවා ලුසිෆරේස් කියලා ජීන් එකක්. ජානයක්. ඒ ජානයට පුළුවන් ජෛව සංදීප්තිය නිකුත් කරන්න. ආලෝකය නිකුත් කරන්න. ඒ ජෛව සංදීප්තිය තමයි ඔය ආලෝකයේ විදියට පේන්නේ. සමහර හතු වර්ගයක් තියෙනවා රැයට අපි කැලේ යනකොට. හතු ලයිට් වැල්ලා වගේ පේනවා. ඒ ජෛව සංදීප්තිය නිකුත් කරන නිසා. ඒ වගේම මුහුදේ තියෙන සමහර ඇල්ගී විශේෂයක් තියෙනවා ජෛව සංදීප්තිය නිකුත් කරනවා. එතකොට අපි රැයට ගියොත් එහෙම ඒ හරිය ලයිට් පත්තු වෙනවා වගේ පේන්න තියෙනවා. දැන් උදාහරණයක් විදියට රතු මුහුද කියන ප්‍රදේශය බැලුවොත් රතු පාටයි. ඇයි? රතු ඇල්ගාවක් හොඳින් ග්‍රෝ වෙලා තියෙනවා මේ ප්‍රදේශවල. එතකොට අපි බැලුමට රතු පාට නිසා රතු මුහුද ප්‍රදේශය. ඒ වගේ වෙනවා. ඉතින් නම් බයෝලුමිනන්ස් කරන්න හැකියාවක් තියෙනවා. බයෝලුමිනන්ස් කියන එකේ සිංහල ලස්සන වචනේ තමයි ජෛව සංදීප්තිය. එහෙනම් ජෛව සංදීප්තිය පෙන්නනවා මොකಾದ ෆයර්ෆ්ලයි. ඒ කියන්නේ කලාමැදිරියා. කලාමැදිරියාගේ නෝන රෑබදුල්ලා යාට පියාඹන්න බෑ. එයත් පෙන්නනවා ජෛව සංදීප්තිය. ඒකෙන් තමයි අපි බිම සමහර වෙලාවට කලාමැදිරියෝ ඉන්නවා කියලා තමයි අපේ ළමයි හිතන්නේ. නමුත් හොඳ ටෝච් එක ගාලා බැලුවොත් ලොකු එක්කෙනෙක් එයා බිම දිගේ ගමන් කරන හොඳට පේනවා. අර කෝච්චි යනවා කියලා ළමයි කියන්නේ අන්න ඒ වගේ යනවා පේනවා රැයට. කලාමැදිරිය. ඉතින් ওই කලාමැදිරියන් අල්ලගෙන ඇහිල්ලා තව වඩු කුරුල්ලා හරි ලස්සන වැඩක් කරනවා. වඩු කුරුල්ලා කූඩුව හදනවා. මුලින්ම ඔය පොල්ලත්තක් වගේ අරගෙන පොල්ලත්තේ තියෙන පොල් කොලයක් අරගෙන ඒ පොල් කොලේ කෑලි 4කට 6කට වගේ ඉරාගෙන යනවා හොටේ. ඉරලා ඊට පස්සේ ඕක වටේ ලස්සනට හදනවා අර ගෙයක්. ඒකේ ඇතුල් වෙන කුහරයේ තියෙන යට පැත්තට. කොයි වෙලාවකවත් නැහෙනි පැති වලින් නැහෙනි යටින් තියෙන්නේ. ඇයි හේතුව? ප්‍රෙඩේටර්ස්ලා આવොත් ඒ කියන්නේ විලෝපිකයෝ આવොත් විලෝපිකයට ඇතුල් වෙන්න බැරි වෙන්න තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ල පැටවුම පල්ලෙහාට අරගෙන ඇහිල්ලා එතනින් පියාඹන ලස්සනට. ඉතින් එයාගේ ඒක ඇතුලේ කපලා බැලුවොත් එහෙම සමහර තැන්වල මැටි ගහලා තියෙනවා. මැටි අංශු තියෙනවා. ඒ වාස්සේ කලාමැදිරිය ඇලිලා තියෙනවා. ඒ කියන්නේ රාත්‍රියට යාව අරගෙන ගිහිල්ලා කලාමැදිරියන් අරක ඇතුලේ ලයිට් නැති නිසා හයි කරලා තියනවා ඇති. හරි ෂෝක් නේද? විශ්මයජනක කතන්දර තියෙන සත්වචර්යාව ඇතුලේ. පරිසර සංරක්ෂණය. පරිසර සංරක්ෂණය තමයි මේ සියලුම චර්යා අධ්‍යයනයේදී අපිට අවසානයේ හිතන්න තියෙන වැදගත්ම කාරණය. ඔවුන්ගේ පරිසර පද්ධතිය තුලත් එහෙම බැරි අවස්ථාවකදී ඒ පරිසර තත්ත්වයෙන් බැහැරවත් මොවුන් රැක ගැනීම වෙනුවෙන් විද්‍යාත්මක ක්‍රමවේදයක් තියෙනවද? මොකක්ද ඒ විද්‍යාත්මක ක්‍රමවේදය? පරිසර සංරක්ෂණය ආකාර දෙකකට කරනවා. එකක් in situ conservation. ඒ කියන්නේ ස්ථානීය සංරක්ෂණය. ජීවියා ඉන්න තැනම තියාගෙන ජීවියව සංරක්ෂණය කරනවා. මේ දවස්වල කූඩියා, ක්ලූඩියා සිනෙන්සිස් ශාකය. ඒ කියන්නේ පණු කරඳ ගහ. එමේ ස්ථානීයම තියාගෙන සංරක්ෂණය කරන්න වැඩ පිළිලක් කරනවා. ඒ වගේම දැන් අලි සමහර කැලෑවල ඉන්නවා. සිංහරාජී ඉන්නවා අලි. මේ අලින්ව අපි වෙන ස්ථානයකට ගෙනින් සංරක්ෂණය කරන්නේ නැතුව ඒ ස්ථානෙ එයා ජීවත් වෙච්ච පරිසරයේම තියාගෙන සංරක්ෂණය කරනවා නම් තමයි කියන්නේ ස්ථානීය සංරක්ෂණය. ඒ ස්ථානීය සංරක්ෂණය කරාම තියෙන වටිනකම් මොනවද? ස්ථානීයම සංරක්ෂණය කරාම එයාට අවශ්‍ය පෝෂක, එයාට අවශ්‍ය හිරු එළිය, එයාට අවශ්‍ය සියලුම අවශ්‍යතාවයන් එම ප්‍රදේශයෙන් එයාට සපුර ගන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ගේ පරපුරේ ගොඩක් අය ඉන්නවා. ඒගොල්ලොත් එක්ක ප්‍රජනනය කරන්න පුළුවන්. ප්‍රජනනය කරලා ඉවර වෙලා නව විශේෂ බිහිවීමේ හැකියාව වැඩි වෙනවා. ප්‍රභේදන වැඩි වෙනවා. ප්‍රභේදන වැඩිවීම යනු පරිණාමයේ වේගවත් වීමයි. එහෙනම් පරිණාමයේ වේගවත් වෙන්නත් පුළුවන්. ex situ conservation කියලා තව එකක් තියෙනවා. ex situ conservation කියලා කියන්නේ විතෙන් සංරක්ෂණය. වෙන තැනකට ඔසවාගෙන ගිහින් සංරක්ෂණය කිරීම. උදාහරණයක් ලංකාවේ අපි ගත්තොත් එහෙම සූ එක තියෙනවා. සත්වෝද්‍යාන. ඔය සත්වෝද්‍යානවල සත්තුන්ව අර කැලේ ඉඳලා අරගෙන ඇහිලා සංරක්ෂණය කරනවා. ඒ වෙලාවේදී කැලේ ඇතුලේ තීච්ච පරිසර තත්ත්ව ලබා දෙන පුල් try කරනවා. දෙන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් අපි දෙන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කළ සංරක්ෂණය කරන එකට තමයි අපි කියන්නේ විතෙන් හෙවත් පරිබාහිර සංරක්ෂණය. ඉතින් පරිබාහිර සංරක්ෂණයේදී අර ජෙනටිකල් වේරියේෂන්ස් ඇති වෙන ප්‍රමාණය අඩුයි.
ඒ කියන්නේ ප්‍රජනනය කරන්න සත්තු ප්‍රමාණය අඩුයි. අඩු වුණාට පස්සේ අලුත් ජීවී ලක්ෂණ ප්‍රභේද නැතිවීමේ ක්‍රියාවලිය අඩුයි. ඒ වගේම දැන් අර ඉන් සිටු කන්සර්වේෂන් එකේදී ඒ කියන්නේ ස්ථානීය සංරක්ෂණය කරනකොට පොඩි අවාසියකුත් වෙන්න පුළුවන් සමහර වෙලාවට. එක්කෙනෙක්ට රෝගයක් බෝ වුණොත් වටේටම බෝ වෙලා යනවා. දැන් අර වගේ සූ එකේ වගේ තැනක සංරක්ෂණය කරොත් අතන්ට බෝ වෙච්ච රෝගේ අතන්දි නැති වෙලා ඒගොල්ලන් සංරක්ෂණය වෙන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම දෙකට තමයි ලෝකයේ දැන් සංරක්ෂණය කරන්නේ සත්තු ශාක. පෘථුවිය අංශක 23මාරක ඇලයකට පිහිටනවා. මේ අංශක 23මාරේ ඇලය මේ පරිසර තත්ත්වයන් වලට ලෝකයේ මේ ස්වභාව ධර්මයේ විස්මිතකම් වලට කොහොමද බලපාලා තියෙන්නේ? ඔව් ඇත්තටම ඔය පෘථුවිය අංශක 23මාරේ ඇලය තුල තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. නමුත් අපිට ඒක තේරෙන්නේ නැහැ. ආදුනික ගුරුවරේ කළු ලෑල්ලක ලියන්න ගියොත් මේ ලියපු අකුරු එක කෙලවරක ඉඳලා අනිත් කෙලවරට යනකොට ඇල වේගෙන යනවා දැකලාදි පැත්තට යනවා. ඒ වගේම පොඩි දරුවෙක් ලියන්න ගියොත් හාෆ් ෂීට් කොලේක අකුරු ඇල වෙලා යනවා. ඒ යන කෝණය බලන්න අංශක 23 මාර්ග කෝණයක් තමයි දකින්න ලැබෙන්නේ. ඒ වගේම ඉස්සර පැරැන්නෝ ඕක හොඳට දැනගෙන හිටියා. ඒක නිසා මයියොක්ක දඬු හිටවනකොට අංශක 23 මාර්ග ඇල ගෙල්ලා හිටෙව්වා. දැනට වුණත් ගහක පත්‍ර වෙන විදිය බලන්න. අංශක 23 මාර්ග ඇලෙන් තමයි ශාකයේ පත්‍ර ඉන්නේ. ඒ වගේම ඔය අංශක 23 මාර්ග ඇලය කියන එක අපි හිතාගෙන අපි පොඩ්ඩක් ඇලවෙමු. අංශක 23 මාර්ගට වැඩි අපි වැටෙනටක් ගාලා. ඉතින් ඒක නිසා මේ අංශක 23 මාර්ග ඇලයට අපි සියලු දෙනාම යටත් වෙලා තමයි ඉන්නේ. ඒ කාලේ හිටපු මිනිස්සු මේවා දැනගෙන හිටියා. දැනගෙන හිටපු නිසා තමයි මයියොක්ක දඬු මේ විදියට හිටෙව්වේ. ඊට පස්සේ පොල් ගෙඩක් පැල කරගන්න ඕන නම් පොල් ගෙඩි දෙකක් එකට ගැට ගාලා අංශක 23 මාර්ග ඇලේ හිටන විදියට හදනවා. ඒ වගේම තමයි අපි ගත්තොත් කෙහෙල් ගහක් ඇල වෙනකොට අංශක 23 මාර්ගකින් ගහනවා කූඤ්ඤ. ඒ කාලේ හිටපු මිනිස්සු එහෙම කරා. ඒ පැරැන්නන්ට පරිසරය ගැන අපිට වැඩි දැනුමක් තිබුණා. ඒ කාලේ හිටපු ආච්චි කෙනෙක් කොස් ගෙඩියක් කඩාගෙන ඔය කොස් ගෙඩිය තම්බන්නේ යනකොට අහනවා පුතේ කොස් ගෙඩ කැඩුවේ පහලින්ද උඩින්ද කියලා. පහලින් කැඩුවා නම් පහළ ප්‍රදේශයට ශෛලම වාහිනී දිගේ ජලය වැඩිපුර එනවා. උඩට ගහේ යන්න ශෛලම වාහිනී දිගේ පීඩන වෙනස නිසා ටිකක් අඩුවෙන් එන්නේ. එතකොට ඒ හරියේ උඩ ගෙඩිවල ජල ප්‍රමාණය පොඩ්ඩක් ප්‍රතිශතය අඩුයි. ඒක නිසා තම්බන්න ආච්චි උඩින් කැඩුවොත් එහෙම වතුර පොඩ්ඩක් දානවා. පල්ලෙහෙන් කැඩුවොත් එහෙම වතුර දාන්න ඕනේ නැහැ වතුර ප්‍රතිශතය වැඩි නිසා. ඒ වගේම ඒ කාලේ හිටපු ඔය ආච්චිලා බලන්න පොල් ගෙඩියක් බින්දින්න යනකොට ආච්චි පොල් ගෙඩිය ගන්නවා උඩ දානවා. ආයි උඩ දානවා. එහෙම උඩ දාලා තුන්වෙනි පාර විතර අත උඩින් තියලා හයියෙන් පිහියෙන් ගහනවා. ගෑවු ගන්න ටක් ගාලා සමාන ගෑලි දෙකකට පැලෙනවා. ඒ විදියට උඩ දැම්මේ මොකෝ? ඝනත්වය වැඩි පැත්ත කට්ට හයිය පැත්ත පහළට හිටින්නත් කට්ට හයිය අඩු පැත්ත උඩ පැත්තට හිටින්නත්. නමුත් දැන් ඉන්න ගෘහණියෝ එහෙම කරනවද? දැන් ඒක දන්නේ නැහැ. ඉතින් ඒ කාලේ හිටපු අයගේ මුතුන් මිත්තන්ගේ මේ පරිසරයත් එක්ක බැඳීම හරියට තිබුණා. පරිසරයේ තියෙන ශාක කොටස් අරගෙන ඇහිලා තුවාලයක් වුණොත් සෙලියුලෝස් වැඩි ශාක කොටසක් කටින් පොඩි කරලා තුවාලය ආශ්‍රිතව තියෙනවා. එතකොට ලේ නවතිනවා. දැන් ඒ වෑන් අපි පරිබාහිරව ගිහිල්ලා අපේ ළමයි පරිසරයත් එක්ක තිච්ච නෑකම ටික ටික අයින් කරගෙන යන්නේ. ඒ නිසා පරිසරයට අපිව දැන් හරියන්නේ නැහැ. අපිට වැඩිය පරිසරයේ එක්ක සත්තු ඉන්නවා. සත්තුන්ට පරිසරය ආදරේ. ඉතින් මේ අපේ ගහන ඝනත්වය වැඩි වෙනකොට අපේ පරිසරයට උසුල ගන්න බැරි වුණාම අපේ ජීවීන් පරිසරයෙන් ඉවත් කරනවා. ඉවත් කරන එක ක්‍රමයක් වෙන්න පුළුවන් COVID-19 වෛරස් එකේ වගේ වෛරසයක් ඇවිල්ලා ඉන ජීවීන් ප්‍රමාණය අඩු කරන්න පුළුවන්. නමුත් මම දකින දේ තමයි අපේ මිනිස්සු පරිසරයත් එක්ක දැන් නැහැ. ඉවත් වෙලා තියෙන්නේ. අපිට තව කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. මේ හැම සංසිද්ධියක් ඇතුළෙම ඔබතුමාගේ අධ්‍යයනවල ඔබතුමාගේ නිරීක්ෂණවල පැහැදිලි කිරීම් තියෙනවා. ඒ නිසා මම මේ තියන්නේ නැවතීමේ තිතක් නෙමෙයි කොමාවක් අපිට තවත් දවසක කතා කරන්න බොහෝ දේවල් ඉතිරි කරමින්.
බොහොම ස්තුතියි අද විදුඇසින් වැඩසටහනට පැමිණියාට පරිසරවේදී පර්යේෂක හදිසි මරණ පරීක්ෂක චිරාත් ಭಾರತ මහත්මයාට. බොහොමත්ම ස්තුතියි. ඔබ දන්නවාද? සතුන් පරිසරය හා මිහිපිට ජීවත් වන විටදී විවිධ මාතිලේ චර්යාවන් පෙන්වනවා. ආහාර ලබා ගැනීමේ චර්යා, ප්‍රජනනයේදී පෙන්වන චර්යා, විලෝපියන් පළවා හැරීමේ චර්යා සහ සමාජවාදී චර්යා. උසස් වංශවල සතුන් ආහාර ලබා ගැනීමේ චර්යා බොහෝ විට පෙන්වනවා. විලෝපියන් පක්ෂීන් අතර මෙම චර්යා දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදියට වනාන්තරවල වෙසෙන කොටයන් වෙන විලෝපිකයන්ගේ ප්‍රධාන ආහාරය වෙන්නේ වඳුරන්. වඳුරන් වෙසෙන වෘක්ෂ අසලට ගොස් එම ගස් යට මියගිය සතෙකු විදියට ඔවුන් වැතිර සිටිනවා. එවිට වඳුරු රැළ මේ කොටියා මියගිය සතෙකුයයි සිතලා ඇඟ මතින් හෝ අත්ෙන් අත්තට පනිමින් විනෝද වෙනවා. අවස්ථාව ලද විට හෝ ඔවුන් බිමට වැටුණු විට කොටියා ඉතා පහසුවෙන් ගොදුර ඩැහැ ගන්නවා. අපි බලමු ප්‍රජනනයේදී පෙන්වන චර්යා මොනවද කියලා. විවිධ සතුන් ප්‍රජනනයේ හෙවත් තම වර්ගයා බෝ කිරීමේදී පෙන්눔 කරන හැසිරීම් අපිට මේ යටතේ කතා කරන්න පුළුවන්. මේ චර්යාවල විවිධත්වය ඉතා අධිකයි. එක් එක් සත්ත්ව විශේෂයට එක් එක් හැසිරීම් ලාක්ෂණික වෙනවා. මිනිසා හැරුණු විට පෘෂ්ඨවංශීන් අතරින් වැඩිම ප්‍රජනන චර්යා පෙන්눔 කරන්නේ පක්ෂීන්. සමහර සතුන් සංසර්ගයේ යෙදීමට ප්‍රථම පැය ගණනාවක් හෝ දින ගණනක් විශේෂිත හැසිරීම් රටා පෙන්වනවා. එයට පෙම් කෙලී යයි කියනවා. පෙම් කෙලියේ ප්‍රධාන පරමාර්ථය සංසේචනය තහවුරු කිරීමයි. වසම් ආරක්ෂා කර ගැනීමේ චර්යාත් සතුන් පෙන්වනවා. ආහාර සොයා ගැනීම, විවේක ගැනීම සහ සිය ප්‍රජනන කර්තව්‍ය උදෙසා සත්වයෙක් තමා ජීවත් වන පරිසරයේම විශිෂ්ට ස්ථානයක් තමා වෙනුවෙන්ම අන් අයගෙන් වෙන් කර ගන්නවා. මෙම වෙන් කර ගන්නා වූ පාරිසරික ස්ථානයට අපි වසමයයි කියනවා. සත්වයෙක් වසමක් වෙන් කර ගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරනවා. උදාහරණයක් විදියට බල්ලන් ස්වකීය වසම වෙන් කරගන්නේ වසම් සීමාවේ මුත්‍රා පහ කිරීම මගින්. මෙම මුත්‍රාවල ගන්ධය තුලින් තම තමන්ගේ සීමාව හඳුනා ගන්නවා. එවිට අනෙක් සතුන් එතුළට ඇතුල් වීම බොහෝ විට වළකිනවා. කොටියන් වැනි සතුන් වසම වෙන් කරගනු ලබන්නේ මල පහ කිරීමෙන්. ඔවුන් සමහර මුවන් විශේෂ සිය මුහුණේ ඇසට පහළින් වූ ග්‍රන්ථයකින් නිපදවන ශ්‍රාවයන් වසම් සීමාවේ වූ ශාකවල තවරනවා. පක්ෂීන් සිය වසම රැකගන්නේ මේ සියලු ආකාරවලට වඩා වෙනස් විදියට. ඒ කියන්නේ ඔවුන් සිය සීමාව තුල සිට මිහිරි නාද කිරීම මගින්. සතුන් තුල මව්පිය සතුන් දරුවන් කෙරෙහි දක්වන චර්යාවන් හඳුන ගන්න පුළුවන්. මෙයත් වැඩිපුරම දකින්න ලැබෙන්නේ පක්ෂීන් සහ ශීරපායින් තුල. ඒ වගේම රිද්මයානුකූල චර්යාවනුත් සතුන් තුල දකින්න පුළුවන්. සමහර සතුන්ගේ චර්යා රිද්මයානුකූලව ස්මතු වෙනවා. සමහර සතුන් ප්‍රජනනය කරන්නේ කිසියම් නිශ්චිත කාල සීමාවක් තුලදී පමණයි. සමහර සතුන් සක්‍රිය වන්නේ රාත්‍රී කාලයේදී පමණයි. එනම් නිශාචර දිනය උදාවනවත් සමගම අලියුම් කාලයේදී කුකුලෝ හැඬලීමට පටන් ගන්නවා. කපුටෝ කෑගසමින් ආහාර සොයා යනවා. අඳුර වැටීමත් සමග කැරපොත්තෝ සක්‍රිය වෙනවා. මෙවැනි රිද්මයානුකූල චර්යා ජීවියාගේ ස්වකීය ජීවන ප්‍රවෘත්තිය පුරාම ඒකාකාරීව පවතිනවා. මේ විදිහට රිද්මයානුකූල හැසිරීම් ජනිත වෙන්නේ දේහයේ අභ්‍යන්තර වෙනස් වීම නිසායි. පුදුම වෙන්න එපා. සතුන්ටත් කතා කරන්න පුළුවන්. කතා කරන සතුන් පිළිබඳව කුඩා කල ඔබ අහපු කතන්දර සම්බන්ධයෙන් ඔබට මොනවද පස්සේ කාලේ හිතුනේ? මොන බොරුද? සත්තු කවදද කතා කළේ? ඔබටත් මෙහෙම හිතෙන්නේ නැති. මිනිසුන්ට මොනවා හරි ආදර්ශයක් ලබා දෙන්න පහසු ආකාරයට අතීතයේ විසූ බුද්ධිමතුන් කතා කරන සත්ව චරිත එකතු කරගත්තා. ඒත් අද වන විට ඒවා හාස්‍යයෙන් යුතුව අපි බැහැර කළත් ඒවායේ යම් සත්‍යතාවයක් තියෙනවද කියලා මෑත කාලයේ කරපු පර්යේෂණවලදී විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. මිනිස් ඇසුරට වඩාත් සමීප සුනකයන් බලලුන් සම්බන්ධයෙන් සිදු කරපු විද්‍යාත්මක පර්යේෂණ මගින් අද වන විට ඒ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. මේ සතුන්ට අපට වගේම වාක් විද්‍යාත්මක වශයෙන් අදහස් ප්‍රකාශ කරන්නට නොහැකි වුවත්
තම හැඟීම්, ආවේග, අවශ්‍යතා ඉතා සූක්ෂමව හඬ නැත්නම් ශබ්ද ධ්වනිය සහ දේහ භාෂාවෙන් ප්‍රකාශ කරන්නට හැකි බව මේ වන විට විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. කොහොම වුණත් අදහස් ප්‍රකාශ කිරීමෙහිලා සතුන් බොහෝ දුබල නොවේදැයි කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒත් අද වන විට දියුණු රටවල චර්යා විද්‍යාව නමින් හැඳින්වෙන විෂයක් මගින් සතුන්ගේ මෙම අදහස් ප්‍රකාශනය ගැඹුරින් හැදෑරීමට අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. මෙය ස්නායුකාය විච්ඡේදන විද්‍යාව, පරිසර විද්‍යාව සහ පරිණාමීය ජීව විද්‍යාව ආදී විෂය හා සම්බන්ධ නවතම විෂයපතයක්. අපිට තවමත් සතුන්ගේ එවැනි භාව ප්‍රකාශනයන් මනාව අවබෝධ කරගන්න නොහැකිවත් දියුණු රටවල නම් සතුන්ගේ හඬ හා දේහ භාෂාමය ප්‍රකාශයන් විද්‍යාත්මකව ඉතා හොඳින් තේරුම් ගැනීමට හැකි විද්වත් පිරිසක් බිහිව සිටිනවා. විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්වවිද්‍යාලීය පශු ආයතනය ඇතුළු ලෝපුරා විද්‍යායතනවල සත්ව චර්යාවන්ගෙන් හෙළිවන sannivedanaya ගැන පර්යේෂණ මේ වෙනකොටත් සිද්ධ වෙනවා. ඒවායේ ප්‍රතිඵල ලොවට නිරාවරණය කරලා තියෙනවා වගේම දියුණු රටවල විෂයක් ආකාරයට පාසල් සහ උසස් අධ්‍යාපනයටත් එකතු කොට තිබෙනවා. විදුවසින් වෙනුවෙන් අද නිෂ්පාදන සහාය ලබා දුන්නා ඉන්දුනිල් උපමාලිකා, මම රංගා හංසමාලි මීගස්තෙනිය. විදුවසින් මාරිස්ටලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනයක්. අපි ලබන සතියේත් හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්.